රයිට් අපි අද සංඛ්‍යාවේ පාඩමේ 4 වෙනි වීඩියෝ එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් පාඩමේ හොඳම හරියට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඉස්සෙල්ලාම දැන් මම ඔයාලට අද ප්‍රශ්නයක් දීලා පටන් ගන්නම්. හරි? ප්‍රශ්නයක් දෙන්නම්. ප්‍රශ්නයක් දීලා ඔයාලට වැඩ පටන් ගන්නම්. ඔයාලා 24 25 කියන පිටු දෙකට පෙරලා ගන්නකො. 24 25 කියන පිටු දෙකට පෙරලා ගන්නකො. විසි හතර විසි පහ කියන පිටුදකට වෙල්ල ගන්න. ඒකේ තියෙනවා පුතේ ප්‍රශ්නයක් එක්තරා පන්තියක සිසුන් 50 දෙනෙකුගේ බර ආසන්න කිලෝග්‍රෑමයට පහත පරිදි වේ කියලා දීලා තියෙනවා. මේකේ ABC කියලා තුන්වෙනි කොටස කරගන්න. එහා පිටුවේ තියෙන ABB කියලා තියෙන ABC ඒ C කොටසේ පුතේ පොඩ්ඩක් වෙනස් කරගන්න මේ මෙතන මුල් පන්තියෙන් කිලෝග්‍රෑම් 48ක් බර සිසුන් 5 දෙනෙකු ඉවත් වී 47යි නට කියලා තියෙන එක කිලෝග්‍රෑම් කරගන්න. කිලෝග්‍රෑම් 47ක් බර සිසුන් 5 දෙනෙකු එකතු වී නම් කියලා ප්‍රශ්න තුනක් දීලා තියෙනවා. හරි. ඒතකොට මම ඔයාලට වැඩි උදව් කරන්න යන්නේ නැහැ. ඔයාලට දීලා තියෙන්නේ මෙන්න මේ ටික. සිසුන් කී දෙනෙක්ද 50 දෙනෙක්ගේ විස්තර තමයි දීලා තියෙන්නේ. බර කිලෝග්‍රෑම් වලින් දීලා තියෙන්නේ. මේ පැත්තේ තියෙන සිසුන් ගණන. මේ පැත්තේ තියෙන සිසුන් ගණන. එතකොට කොහොමද මේ ළමයින්ගේ බර 1 2 3 4 5 6 7 1 2 3 4යි 5යි 6යි 7යි හරි. මේවා ඔයගොල්ලෝ උනා කියලා ඉතින් හිතන්න යන්න එපා හරි. අපි ඩෝමනාවෙන් මේ වැඩේ කරන විදිහට හරි. එතකොට පුතේ මෙතන දීලා තියෙන කිලෝග්‍රෑම් 40 ඊට පස්සේ කිලෝග්‍රෑම් 45 කිලෝග්‍රෑම් 47 48 කිලෝග්‍රෑම් 50 51 53 සිසුන් ගණන මෙතන 2යි 5යි මෙතන 8යි මෙතන 15යි මෙතන 10යි මෙතන 6යි මෙතන 4යි. එතකොට මෙතන සිසුන් 50ක් එන්න ඕන 15යි 30යි 40යි 50යි හරි. දැන් එනවා ඔයාලට ඉස්සෙල්ලාම පළවෙනි කොටස කරන්න. පළවෙනි කොටස කරලා දෙන්න. A කොටස කියන එක මට කරලා දෙන්න. A කොටස කියන එක කරලා දෙන්න. A කොටස කියන එක කරලා දෙන්න. මේකට අපි කියමු දත්තය කියලා. මේකට කියමු අපි සංඛ්‍යාතය කියලා කියමු. දත්තයට x කියලා කියනවා සංඛ්‍යාතයට f කියලා කියන්නම්. ඔය දීලා තියෙන ඕකම වගුවක් බවට පත් කරන්න. ඔය 24 වෙනි පිටුවේ තියෙන ටික කොටු ගහලා වගුවක් බවට පත් කරගන්න. දුලේසි. නැත්නම් ආයෙ වෙනම වගුවක් හදන්න.
තමන් තනියම කරන්න ඉතින් වෙලාව යනවා කරන්න දෙයක් නැහැ. හරි. මොකද ඔයාලා තමයි මේක වැඩ කරන්න ඕන. දැන් මම ක්‍රමයක් කියලා දීලා තියෙනවනේ ඔයාලට. මාතේ හොයන්න, ඊට පස්සේ මධ්‍යස්ථය හොයන්න, ඊට පස්සේ මධ්‍යයන්ේ හොයන්න. ක්‍රමයක් කියලා දීලා තියෙනවා. කැල්කියුලේටර් එකකින් සුළු කරන්න පුළුවන් ඔයාලට. කැල්කියුලේටර් එක පාවිච්චි කරලා සුළු කරන්න පුළුවන්. හරි දැන් බලන්න මම හිතන්නේ ඔයාලා යම් ප්‍රමාණයක් ඔයාලා වැඩ කරගලා ඉතින් නේද මම පොඩ්ඩක් උදව් කරන්නම් ඊට පස්සේ ආපහුම වෙනවත්තන්න හරි පළවෙනිට වහන්නේ ඒ කොටසේ පළවෙනි එක මාතේ කියලා කියන්නේ වැඩිම වාර ගණනක් ගෙදෙන දත්තේ දැන් මෙතනින් බලා ගන්න පුළුවන් වලට වැඩිම වාර ගන්න 15නේ එහෙනම් 15ට අදාළ දත්තේ කීයද 48 හැබැයි නිකන් 48 නෙමෙයි කිලෝග්‍රෑම් 48 එහෙනම් මාතේ කිලෝග්‍රෑම් 48ක් වෙනවා. මාතේ කිලෝග්‍රෑම් 48ක් වෙනවා. ඊට පස්සේ උතේ මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියන්නේ මැද පිහිටියක්. එතකොට දැන් මෙතන දත්ත 50ක් පිළිවෙලට තියෙනවනේ. පිළිවෙලට නේ තියෙන්නේ. දත්ත 50ක් පිළිවෙලට තියෙනවා. මැද තියෙන දත්තේ තමයි මධ්‍යස්ථය කියන්නේ. ඉස්සෙල්ලාම අපි කරන්නේ මධ්‍යස්ථයේ තියෙන තැන හොයාගන්න. මධ්‍යස්ථයේ පිහිටි ස්ථානය හොයාගන්න. මධ්‍යස්ථයේ පිහිටි ස්ථානය හොයාගන්නවා. මධ්‍යස්ථයේ පිහිටි ස්ථානය හොයාගන්න මේ දත්ත ගන්න බෙදනවා දෙකෙන්. දත්ත ගන්න කීයද? දත්ත ගන්න 50යි 50 බෙදුවොත් දෙකෙන් පුතේ කියන්නේ 25. එතන 25 නෙමෙයි මධ්‍යස්ථය. 25 නෙමෙයි මධ්‍යස්ථය. ඇයි මේ දෙකෙන් බෙදුවේ? දත්ත ගන්න ඉරට්ටේ සංඛ්‍යාවක්නේ. 50 කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්නේ. ඒ නිසා මම දත්ත ගන්න දෙකෙන් බෙදුවා. එතන 25නේ. මධ්‍යස්ථයේ පිහිටි ස්ථානය කියන්නේ 25. ඇත්තටම 25 නෙමෙයි මධ්‍යස්ථය. 25යි ඊට පිටුපසින් පිහිටි දත්තය. ඒ කියන්නේ 26 වෙනි දත්තය. 25 වෙනි දත්තයයි ඊට පිටුපසින් පිහිටි දත්තය කියන්නේ 26 වෙනි දත්තය.
25 වෙනි දත්තයයි 26 වෙනි දත්තයයි එකට එකතු කරලා දෙකෙන් බෙදෙනවා. 25 වෙනි දත්තයයි 26 වෙනි දත්තයයි එකට එකතු කරලා දෙකෙන් බෙදෙනවා. දැන් කොහොමද අපි 25 වෙනි දත්තය හොයාගන්නේ? මධ්‍යස්ථය. මධ්‍යස්ථය සමානයි. මම මෙහෙම ලියන්න නැත්නම් අපි ඊළඟ වැඩේට ඉඩමදි වෙනවනේ. මධ්‍යස්ථය සමානයි 25 වෙනි දත්තය කොහොමද හොයාගන්නේ? මේ මෙහෙමයි හොයාගන්නේ. පළවෙනි දත්ත දෙක මෙතන තියෙන්නේ. මෙතන තියෙන ඊළඟ දත්ත 5. එතකොට මෙතන උන දත්ත 7යි. මෙතන උන දත්ත 15යි. එතකොට මෙතන උන 30යි. ඒතර අනිවාර්යයෙන් 25 වෙනිය මෙතන නින්න ඕනේ. 25 වෙනි දත්තේ කිලෝග්‍රෑම් 48යි. 26 වෙනි දත්තයත් කීයද? කිලෝග්‍රෑම් 48යි. මම ඔයාලට කිව්වේ දත්ත ගාන ඉරට්ටේ සංඛ්‍යාවක් නම් දත්ත ගාන දෙකෙන් බෙදන්න. එතකොට වෙනවනේ අගයක් ආන් ඒ දත්තයයි ඊට පිටුපසෙන් පිටි දත්තයයි එකට එකතු කරලා දෙකෙන් බෙදන්න කියලා නේද කියලා දීලා තියෙන්නේ. එහෙනම් 25 වෙනි දත්තය වෙන්නේ 25 වෙනි දත්තේ තියෙන්නේ මෙතන කිලෝග්‍රෑම් 48ක 26 වෙනියත් මෙතන ඉන්නේ. ඇයි මෙතන ඉන්නවා 15යි 16යි නම් 30 වෙනකම්ම දත්ත ටික මෙතන තියෙනවා. මේ 2යි 5යි 7යි 7යි 8යි 15යි 30යි. එතකොට මෙතන ඉන්නවා 16 වෙනි දත්තේ නම් 30 වෙනි දත්තේ දක්වා. එතකොට 25 වෙනි දත්තයත් කිලෝග්‍රෑම් 48යි 26 වෙනි දත්තයත් කිලෝග්‍රෑම් 48යි. එහෙනම් කිලෝග්‍රෑම් 48කට කිලෝග්‍රෑම් 48ක් එකතු කරලා කීයෙන් බෙදන්නේ අපි දෙකෙන් බෙදමු. එතකොට උත්තරේ පුතේ ඒ ගානම තමයි. එහෙනම් මාතේ කිලෝග්‍රෑම් 48යි මාතේ කිලෝග්‍රෑම් 48යි මධ්‍යස්ථයත් කිලෝග්‍රෑම් 48යි. ඊළඟ පුතේ මධ්‍යන්නේ හොයන්නේ කොහොමද? මධ්‍යන්නේ හොයන්න මම මේ වගුව තව ටිකක් දීර්ඝ කරනවා. තව ටිකක් මේ වගුව දීර්ඝ කරලා මම මේකට ගන්නවා fx තීරුව. fx තීරුවක් ගන්නවා. fx තීරුවක් ගන්නවා. හරිද? එතකොට දැන් මම කරන වැඩේ f කියන්නේ සංඛ්‍යාතේ x කියන්නේ දත්තේ. මේ දෙන වැඩි කරනවා. 40 වරක් දෙක 80ක් වෙනවා. ඊට පස්සේ 45 වරක් 5 ඊය දෙන්නේ. 40 5ක් නම් 200යි 5 5ක් නම් 25යි 225යි. ඒ විදිහට වැඩි කර ගන්න. ඊට පස්සේ මෙතෙන්ට ගන්න සිග්මා f සංඛ්‍යාතවල එකතු 50ක් නේ. ඊට පස්සේ මේ ටිකත් එකතු කරන්න සිග්මා fx කියන තීරුවකුත් ගන්න. හරි. හදන්න උදාහරණ. බලන්න හරිද කියලා. මගේ අතින් වරදින්නත් පුළුවන් මොකද මාත් වැඩි කරගෙන ගන්න හරි. මොකද ඔයාලයි මයි පන්ති එක වර නැති නිසා.
දෙදස් 419ක් කියලා එනවා. ඊළඟ ගානකදී තුන්වෙනි කොටසේ මධ්‍යයන්ය සිග්මා fx බෙදීම සිග්මා f x බා සමානයි සිග්මා fx 2419යි බෙදීම 50 කියලා එනවා. මෙයාට සමානයි 2419 50 බෙදලා ගන්න. अतलिस 8.3 කියලා එනවා. එන්නෝඩ උත්තරේ මොනවද? කිලෝග්‍රෑම්. 48.38 කිලෝග්‍රෑම්. 48.38 කිලෝග්‍රෑම්. 48.38 කිලෝග්‍රෑම්. අදාගන්න ඔන්න පළවෙනි කොටස. ඒක ඉතින් සාමාන්‍ය විදියට දීලා තියෙන්නේ ඔයාලට හදන්න. හරි බලන්න B කොටස මොකද්ද කියන්නේ කියලා. කිලෝග්‍රෑම් 40 කිලෝග්‍රෑම් 45 කිලෝග්‍රෑම් 48 කිලෝග්‍රෑම් 50 53 බර සිසුන් 5 දෙනා කියන එක දෙනෙකු කියලා හදාගන්න. දෙනෙකු කිලෝග්‍රෑම් 40 කිලෝග්‍රෑම් 45 කිලෝග්‍රෑම් 48 කිලෝග්‍රෑම් 50 කිලෝග්‍රෑම් 53 බර සිසුන් 5 දෙනෙකු කියලා හදාගන්න. වෙනත් පන්තියකට මාරු කරන්න ලදී. දැන් මේ පන්තියෙන් 5 දෙනෙක් වෙන පන්තියකට මාරු කරලා මේකෙන් 5 දෙනෙක් හරිද? ඊට පස්සේ කියනවා ඒ වෙනුවට බර සිසුන් 42 44 46 49 55 කිලෝ වන 5 දෙනෙක් වෙත් කියන එක වෙනත් පන්තියකින් මෙම පන්තියට මාරු කරන ලදී. එවිට අලුත් පන්තියේ සිසුන්ගේ මාතේ මධ්‍යස්ථයේ මධ්‍යයන්නේ සොයන්න. ඒ කියන්නේ දැන් මෙතන හිටපු ළමයි 5 දෙනෙක් වෙන පන්තියකට දාලා වෙන පන්තියක 5 දෙනෙක් තමයි මෙතෙන්ට දාලා තියෙන්නේ. හරි. දැන් එතකොට ඔක්කොම ටික වෙනස් වෙනවනේ. හරි. අපි බලමු
දැන් කොහොමද වැඩේ වෙන්නේ කියන්නේ. මම තව වගුවක් ගන්නම්. ඒ වගුව මේ පැත්තෙන් අඳ ගන්නවා. හරිද? මේක ඇතුලේ මදින්න ගියොත් එහම අපහැදිලි වෙයි වගේ. ඒ නිසා මම අලුත් වගුවකට යනවා නේ. අලුත් වගුවකට යනවා. බර කිලෝග්‍රෑම් තත්ත්වය ඊට පස්සේ සංඛ්‍යාතය F. දැන් මේකට බලන්නකෝ 40 දැන් 40 ළමයි අයින් වෙන්නේ 40 ළමයි අයින් වෙනවා. දැන් බලන්න මේ බරම දින ළමයි දෙන්නේ වෙන බරවල් දින ළමයි දෙන්නේ කියන්නේ 42 ළමයි කියනවා. එතකොට මෙතන 42 කියලා එකක් නැහැ. 44 ළමයි කියනවා මෙතන 44 කියලා එකකුත් නැහැ. 46 ළමයි කියනවා 46 කියලා ඉලක්කමකුත් මේකේ නැහැ. 49 ළමයි කියනවා 49 ඉලක්කමකුත් මේකේ නැහැ. 55 ළමයි කියනවා 55 ඉලක්කමකුත් නැහැ. ඒ නිසා අලුතෙන් මේකට ඉලක්කම් දාගන්න වෙනවා පුතේ. දැන් 40 ළමයි ඉන්නවනේ. මොන බලන්න 40 ළමයි ඉන්නව කොහොමද? ඊට පස්සේ අලුතෙන් ඉන්නවනේ 42 එකකුයි 44 එකකුයි. 42 තීරුවකුත් ඕන දැන් 44 තීරුවකුත් ඕනනේ. අලුතෙන් තව තීරුවක් ඕන. ඊට පස්සේ 45 ළමයි මේක කොහොමද ඉන්නවනේ. ඊට පස්සේ ආයෙ කවුද එන්නේ 46 එකක් එනවා. ඊට පස්සේ මේක කොහොමද දිනවනේ 47 මේ තව එකක් එනවා 49 එකක් එනවා. රුටක් දිරුවක් දෙන්න එපේ. 49 එකක් ඊට පස්සේ මේක ඉන්නවනේ 50 51 53 කිය තව අලුතෙන් එන එකේ ඉන්නවා 55. ඔන්න ඕක තමයි තීරු සෙට් එක ඈ. ඔය ටික තමයි තීරු සෙට් එක. ඔය ටික තමයි තීරු සෙට් එක. ඔය තියෙන තීරු සෙට් එක. දැන් පුතේ සංඛ්‍යාත. දැන් මොන පරිස්සමෙන් ඈ. දැන් 40 ළමයි දෙන්නෙක් හිටියනේ. එක ළමෙක් අයින් වෙනවා. එක ළමෙක් මාරු කරනවනේ. ඒක තව එක ළමෙක් ඉතුරු වෙනවා. 40 ළමයි එක්කෙනා ඉතුරු වෙනවා. 42 ළමයි හිටියේ නැහැ. අලුතෙන් 42 ළමෙක් එනවා. එතන අලුතෙන් 42 ළමෙක් එනවා. 44 ළමයි හිටියේ නැහැ. අලුතෙන් එක ළමෙක් එනවා. 45 ළමයි පුතේ 5 දෙනෙක් හිටියා. 45 ළමයි 5 දෙනෙක් හිටියා. එක්කෙනෙක් අයින් වෙනවා. එතකොට දැන් කී දෙනෙක් ඉන්නවද? 4 දෙනෙක් ඉන්නවා. 46 ළමයි අරගෙන හිටියේ නැහැ. අලුතෙන් එක්කෙනෙක් ඉන්නේ. ඒතර මේක අලුතෙන් ආපු එක්කෙනෙක්. 47 ළමයි 8 දෙනෙක් හිටියා. 47 ළමයි 8 දෙනෙක් හිටියා. හැබැයි 47 ළමයි අයින් වෙන්නේ නැහැ නේ. ඒතර 47 ළමයි 8 දෙනාම ඉන්නවා. 48 ළමයි හිටියා 15ක්. 48 ළමයි 15ක් හිටියා. 48 එක ළමයෙක් අයින් වෙනවා. එතකොට 14ක් ඉන්නවා. 49 ළමයි මේකේ හිටියේ නැහැ. 49 ළමයි අලුතෙන් ආපු එක්කෙනා. ඊට පස්සේ 50 ළමයි කිලෝ 50 ළමයි මෙතන කී දෙනෙක්ද? 10 දෙනෙක්. 50 ළමයි 10 දෙනෙක් මෙතන ඉන්නවා. කිලෝග්‍රෑම් 50 ළමයි 10 දෙනෙක් මෙතන ඉන්නවා. 50 ළමයි එක්කෙනෙක් යනවා. එතකොට 50 ළමයි 9 දෙනෙක් ඉන්නේ. 51 ළමයි 6 දෙනෙක් හිටියා. 51 ළමයි යන්නේ නැහැ. එහෙනම් 6 දෙනාම ඉන්නවා. 53 ළමයි 4 දෙනෙක් හිටියා එක්කෙනෙක් යනවා. එතකොට 3 දෙනෙක්. 55 එක ළමයෙක් ඉන්නවා. හරි නේද? දැන් බලන්න ළමයින්ගේ එකතුව හරියද කියලා. ළමයින්ගේ එකතුව 50ක් වෙනවා නම් හරි. ඇයි 5ක් අයින් වෙලා 5ක් වෙනවනේ. එතකොට සිග්මා F බලන්න 50ක් සෙට් වෙනවද කියලා. 1යි 2යි 3යි 7යි 8යි 16යි 16යි 30යි 40යි 49යි 50. දැන් පන්තියේ මෙන්න මේ තත්ත්වය තමයි තියෙන්නේ. දැන් මෙන්න මෙහෙම පන්තියක් තමයි දැන් තියෙන්නේ. දැන් අහන ප්‍රශ්නවලට උත්තර ලියන්න. මාතේ මධ්‍යස්ථය මධ්‍යන්නේ නේ. මාතේ මධ්‍යස්ථය මධ්‍යන්නේ.
හදන්න බලන්න විදියට වැඩක් නැහැ. ඔයාලා කරන්න වෙන්නේ. හරි. දැන් මේ පැත්තට උට්ටක් බලන්න B කොටස. මේ වගුවත් මම මෙහෙම තියා ගන්නවා. මේ අගයන් ටිකත් මෙහෙම තියා ගන්නවා. දැන් අපි බලමු කොටසින් කොටස. උදේ පළවෙනියට අහන්නේ මාතේ. මාතේ කියන්නේ වැඩිම වාර ගණනක් කියන දත්තේ. දැන් මේකේ තියෙන වැඩිම වාර ගණන කීයද? 14. වැඩිම වාර ගණනක් වේදිච්ච දත්තේ තමයි කිලෝග්‍රෑම් 48. එහෙනම් පුතේ මේකේ මාතය කිලෝග්‍රෑම් කීයද? 48ම. කලින් එකේ 48ම නේද? දැනුත් 48. ඊළඟ ගන්න මධ්‍යස්ථය පුතේ. මධ්‍යස්ථය හොයනකොට මුලින්ම හොයා ගන්න ඕන මධ්‍යස්ථයේ පිහිටි ස්ථාන. දැන් දත්ත ගාන කීයද? දත්ත ගාන 50මනේ. දත්ත ගාන 50ම තමයි. එහෙනම් මධ්‍යස්ථයේ පිහිටි ස්ථානය හොයන්නේ මෙහෙමම නේද? ඒ දත්ත ගාන 50යි කියන්නේ පුතේ ඉරට්ටේ සංඛ්‍යාවක්. ඒතකොට n බෙදීම 2. දත්ත ගන්න බෙදීම 2. දත්ත ගාන කීයද? 50යි 50 දෙකෙන් බෙදුවම 25. ඒතර 25 වෙනි දත්තයයි 26 වෙනි දත්තයයි එකට එකතු කරලා දෙකෙන් බෙදන්න. 25 වෙනි දත්තයයි 26 වෙනි දත්තයයි එකට එකතු කරලා දෙකෙන් බෙදන්න. 25 වෙනි දත්තේ කො 25 වෙනි දත්තේ 25 වෙනි දත්තේ මෙතන 3යි 7යි 3යි 7යි 8යි 8යි 16. 16යි අනිවාර්යයෙන්ම මෙන්න මෙතන තියෙන්නේ 25යි 26යි. 25 වෙනි දත්තයත් මෙතන 26 වෙනි දත්තයත් මෙතන 25 වෙනි දත්තේ කිලෝග්‍රෑම් 48 26 වෙනි දත්තයත් කිලෝග්‍රෑම් 48. එහෙනම් මධ්‍යස්ථය සමානයි 25 වෙනි දත්තේ කිලෝග්‍රෑම් 48 26 වෙනි දත්තයත් කිලෝග්‍රෑම් 48 ඒක එකට එකතු කරලා කීයද බෙදන්නේ දෙකෙන් බෙදන්න. උත්තරේ ඒත් 48යි කිලෝග්‍රෑම්. කලින් එකෙත් ඔය උත්තරේම නේ නේද? මධ්‍යස්ථය හරි. ඊට පස්සේ පුතේ මධ්‍යස්ථය. ඊට පස්සේ මධ්‍යස්ථය. දැන් ඔය ටික හරිනේ. දැන් සමහර කට්ටිය හදන්නේ නැති මධ්‍යස්ථය මෙහෙම පුතේ. අර fx තීරුව ගහගෙන 40 වරක් 1 40යි 42 වරක් 2 84යි 44 වරක් 1 44යි මේ විදිහට හදන්නේ. මම කියන්නේ එහෙම හදන්න උවමනාවක් නැහැ කියලා තමයි මම කියන්නේ. එහෙම ඇදුවත් උත්තරේ ගන්න පුළුවන්. එහෙම හදන්න උවමනාවක් නැහැ කියලා තමයි මගේ අදහස.
දැන් මට කියන්න පන්තියේ හිටපු ඔක්කොම ළමයින්ගේ බර කීයද? පන්තියේ හිටපු ඔක්කොම ළමයින්ගේ බර කිලෝග්‍රෑම් 2419ක්. මේ ගන්න තමයි ආපු. එතන අපි බලමු පන්තියේ ළමයි ඉවත් වෙච්ච පස් දෙනාගේ බර. ඉවත් වෙච්ච පස් දෙනාගේ බර බලමු. ආපු පස් දෙනාගේ බර බලමු. හරිද? ඒ නිසා මට මේ ටික වැඩක් නැහැ දැන් මේ වගුව. ඒ නිසා මම මේ වගුව අයින් කරනවා. මේ ඉඩ ටික මට ගන්න. මට මේ වගුව දැන් වැඩක් නැහැ. හරිද? එතකොට මම ඉස්සෙල්ලාම වෙන මොකද? මෙහෙම මෙහා ලියන්න බෑ. ඉවත් වූ සිසුන් පස් දෙනාගේ බර. ඉවත් වෙච්ච ළමයි පස් දෙනාගේ බර. කවුද පුතේ ඉවත් වුණා කියලා කියන්නේ? 40 ළමයයි ආයෙ කවුද? 45 ළමයයි 48 ළමයයි මම ඉඳ මදි නිසා පහළ ලියන්න. ධන 50 ළමයයි 53 ළමයයි 50 ළමයයි 53 ළමයයි. ඔන්න පුතේ ඉවත් වෙච්ච පස් දෙනාට වෙන්නේ. ඔය ඉවත් වෙච්ච පස් දෙනා. දැන් මේ පස් දෙනාගේ අපි බර ගණුවොත් එහෙම 40යි 45යි 48යි 50යි 53යි. අපි එකතු කරගත්තොත් එහෙම 80යි 120යි 120යි 220යි 225යි 233යි 236ක් කියන්නේ කිලෝග්‍රෑම් 236. බලන්න එකතු. ඔන්න දැන් පන්තියෙන් අයින් වෙච්ච ළමයි පස් දෙනාගේ බර. හරිද? දැන් බලන්න පන්තියට ආපු ළමයි පස් දෙනාගේ බර. පන්තියට පැමිණි සිසුන් පස් දෙනාගේ බර. පන්තියට ආපු ළමයි පස් දෙනාගේ බර. කවුද පන්තියට ඇවිල්ලා තියෙන්නේ? 42 එක්කෙනයි කිලෝ 42 එක්කෙනයි කිලෝ 44 එක්කෙනයි කිලෝ 46 එක්කෙනයි කිලෝ 49 එක්කෙනයි ආයෙ ඇවිල්ලා තියෙනවා කිලෝ 55 එක්කෙනෙක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි එකතු කරගමු බලන්න මේ ටික. 80යි 120යි 160යි 210යි 210යි 216යි 222යි 222යි 231යි 236යි. දැන් හොඳට බලන්න. පන්තියේ දැන් කලින් හිටපු පන්තියේ 50 දෙනා කීයද කිලෝ? කලින් පන්තියේ හිටපු 50 දෙනා 2419. කලින් හිටපු 50 දෙනා 2419. දැන් පන්තියේ මොකද වෙලා තියෙන්නේ? 5 දෙනෙක් අයින් වුණා. ඒ 5 දෙනා කිලෝ 230යි. 5 දෙනෙක් පන්තියට ආවා. එතන කිලෝ කීයද? 236යි. එතකොට පුතේ පන්තියෙන් 236ක් කිලෝ අයින් වෙලා පන්තියට 236ක් කිලෝ එනවා. එතකොට මට කියන්න පන්තියේ ඉන්න ළමයින්ගේ මුළු බර වෙනස් වෙනවද? ඒ ඉවත් වෙච්ච 5 දෙනා 236යි. ආපු 5 දෙනා 236යි. ඒ නිසා පන්තියේ සිසුන්ගේ මුළු බර මේ ගානමයි. පන්තියේ ළමයි ගානත් ඒ ගානමනේ. 5ක් ගියා 5ක් ආවා. 5ක් ගියා 5ක් ආවා. 50ක් නෙහිදී. පන්තියේ ළමයි ගාන වෙනස් වෙන්නේ නැහැ. ඒක පන්තියේ ළමයිගේ මුළු බර වෙනස් වෙන්නේ නැහැ. පන්තියේ ළමයි ගාන වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා පුතේ මධ්‍යයන්නේ වෙනස් වෙන්න විදියකුත් නැහැ. එහෙනම් කලින් ආපු මධ්‍යයන්නේම තමයි දැනුත් උත්තර. හරි ලියන්න මේ ඉවත් වූ සිසුන් පස් දෙනාගේ බර කියලා ඔහම ලියලා හදාගන්න. පන්තියේ පැමිණි සිසුන් පස් දෙනාගේ බර කියලා ඔහම ලියලා හදාගන්න. මම ඊට පස්සේ නෝට් එකක් දෙන්නම්.
අද මෙහෙම ලියන්න. ලියන්න පන්තියෙන් ඉවත් වූ සිසුන් 5 දෙනාගේ බර සහ පන්තියෙන් ඉවත් වූ සිසුන් 5 දෙනාගේ බර සහ පන්තියෙන් ඉවත් වූ සිසුන් 5 දෙනාගේ බර සහ පන්තියට පැමිණි සිසුන් 5 දෙනාගේ බර පන්තියෙන් ඉවත් වූ සිසුන් 5 දෙනාගේ බර සහ පන්තියට පැමිණි සිසුන් 5 දෙනාගේ බර පන්තියට පැමිණි සිසුන් 5 දෙනාගේ බර සමාන වේ. 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 තවත් ලියන්න මෙහිදී නැත්නම් මේ නිසා පන්තියේ සිටින නව සිසුන් 5 දෙනාගේ මුළු බර මේ නිසා පන්තියේ දැන් සිටින සිසුන් 50 දෙනාගේ මුළු බර මේ නිසා පන්තියේ දැන් සිටින සිසුන් 50 දෙනාගේ මුළු බර කලින් පන්තියේ සිටි සිසුන් 50 දෙනාගේ කලින් පන්තියේ සිටි සිසුන් 50 දෙනාගේ මුළු බර වන කිලෝග්‍රෑම් 2419ට කිලෝග්‍රෑම් 2419ට සමාන වේ. කිලෝග්‍රෑම් 2419ට සමාන වේ. සිසුන් සංඛ්‍යාවද 50 නිසා සිසුන් සංඛ්‍යාවද 50 නිසා නව පන්තියේ මධ්‍යන්නය කලින් පන්තියේ මධ්‍යන්නයට මධ්‍යන්නය වන අපිට අපි කියද කිලෝග්‍රෑම් 48.3කට සමාන වේ. කිලෝග්‍රෑම් 48.3කට සමාන වේ. කිලෝග්‍රෑම් 48.3කට සමාන වේ. දැන් ඔච්චර දීර්ඝ වැල්වටාරම් ලියන්න නම් අවශ්‍ය නැහැ. කෙටියෙන් ලියන්න පුළුවන්. හරි. දැන් මම ඔයාලට මේක තේරෙන්න තමයි මෙහෙම ලියන්නේ. හැබැයි මේවා ලියන්න පුරුදු වෙන්න. මෙහෙම ලියන්න පුරුදු වෙන්න. ඊට පස්සේ කියන්න ගියපු 5 දෙනාගේ බරයි ආපු 5 දෙනාගේ බරයි සමානයි. ඒ නිසා පන්තියේ මුළු ළමයින්ගේ බර වෙනස් වෙන්නේ නැහැ. ළමයි ගාන වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මධ්‍යන්නේ ඒ ගානම තමයි. මොකද මේ ගානනේ ආයෙත් බෙදන්න තියෙන්නේ. ඒ උත්තරෙමයි එන්නේ. හදලා පෙන්නන්න ඕනේ නැහැ. හරි. දැන් බලන්න C කොටසට යන්න. දැන් බලන්න මේ ප්‍රශ්නයක් සාකච්ඡා කරනකොට මේ සංඛ්‍යානේ පාඩමේ තියෙන කතාව තමයි එක ප්‍රශ්නයක් සාකච්ඡා කරන ලොකු වෙලාවක් යනවා. ඒකට හේතුව තමයි දැන් මම ගාන දීලා මම හැදුවොත් වැඩක් නැහැ නේ. ඔයාලා හදන්න ඕන. හරිද? දැන් C කොටස කරන්නකො. මුල් පන්තියෙන් කිලෝග්‍රෑම් 48ක් බර සිසුන් 5 දෙනෙකු ඉවත් වී කිලෝග්‍රෑම් 47ක් බර සිසුන් 5 දෙනෙකු එකතු වී නම් මොකද තත්ත්වය කියලා මාධ්‍ය මධ්‍යස්ථය මධ්‍යන්නේ.
ඔන්න දැන් ඔයාලට අවස්ථාව තියෙනවා C කොටස කරන්න. වෙලාව යනවා කරන්න දෙයක් නැහැ. නමුත් ඉතින් ඔයාලා වැඩ කරන්න ඕන. පෙබරවාරි 1 වෙනිදා නුවර පන්තියට රිවිෂන් පන්තිය පටන් ගන්නවා. පෙබරවාරි 1 වෙනිදා සඳුදා අපි ඔන්ලයින් ක්ලාස් එකක් විදිහට තමයි තාමත් පටන් ගන්න. අපි පෙබරවාරි මාසෙදී අනිවාර්යයෙන්ම සාමාන්‍ය පන්ති පටන් ගන්නවා. හරිද? පෙබරවාරි 1 වෙනිදා සඳුදා ඔන්ලයින් රිවිෂන් එක පටන් ගන්නවා. ඒ වගේම තමයි පෙබරවාරි මාසේ එන පළවෙනි සිකුරාදා මම හිතන්නේ 5 වෙනිදා වෙන්න ඕන. සිකුරාදා කෑගල්ල රිවිෂන් පන්තිය පටන් ගන්නවා. කෑගල්ල රිවිෂන් පන්තිය ඔන්ලයින් රිවිෂන් එකක් විදිහට නෙමෙයි පටන් ගන්නෙ. සාමාන්‍ය විදිහටම රිවිෂන් පන්තිය පටන් ගන්නවා. මේ නගරවල තියෙන එක පොඩි ප්‍රශ්න තියෙනවානේ මේ කොරෝනා වල තත්ත්වයේ ප්‍රබලතාවය. එතකොට රජයෙන් එක දිස්ත්‍රික්ක වලට දෙන අර පොඩි ප්‍රෙෂර් එකක් දෙනවනේ. ඒ කියන්නේ එක සෞඛ්‍ය අංශ වලින්. එතකොට කෑගල්ලේ පන්තිය පටන් ගන්න පුළුවන්. හැබැයි නුවර පන්තිය තාම පටන් ගැනීම පිළිබඳ පොඩි කතිකතාවක් තියෙනවා. ඒ නිසා පෙබරවාරි 1 වෙනිදාට අපි රිවිෂන් පන්තිය පටන් ගන්නවා. යාළුවන්ව දැනුවත් කරන්න අපි සඳුදා හවස 6ට රිවිෂන් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් හැමෝටම. සාමාන්‍යයෙන් මේ විදිහටම thebus.lk කරා තමයි සම්බන්ධ වෙන්නේ. කෑගල්ලේ කට්ටියගේ පන්තිය සාමාන්‍ය විදිහට පටන් ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් පළවෙනි පන්තිය පැය 4ක් 5ක් වගේ කාලයක් තියෙනවා. ඒ නිසා සඳුදා හවස 6ට ලෑස්ති වෙන්න රිවිෂන් පන්තියට සම්බන්ධ වෙන්න. එතකොට ඒක සාමාන්‍යයෙන් ඉතින් රෑ පැය 4ක් කියන්නේ 10, පැය 5ක් කියන්නේ 11. රෑ 10 11 විතර වෙනකන් වැඩ කටයුතු කරන්න සූදානම් වෙන්න. රිවිෂන් පන්තිය පටන් ගන්නවා. රිවිෂන් එකට අදාළ ටියුට් වලට දීලා තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. අලුතෙන්ම සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් එයාට කියන්න WhatsApp වලින් පණිවිඩයක් එවන්න කියලා, නැත්නම් Telegram වලින් පණිවිඩයක් එවන්න කියන්න ටියුට් එක ලැබුණේ නැහැ කියලා. එතකොට එයාට මම PDF එක එවනවා. ඒ වගේම මේ සතියේ එයාට ක්ලාස් එකට ගිහිල්ලා ටියුට් එක ගන්න පුළුවන් වැඩසටහනකුත් මම හදලා දෙනවා. පළවෙනිදාට PDF එක අරා තමයි යට කරගන්න වෙන්නේ. ඊළඟ සතියේ ඉඳන් එයාට ටියුට් එක ගන්න වැඩසටහනක්, ඒ කියන්නේ මේ වෙනකොට ටියුට් හම්බෙච්ච නැති කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටියට ටියුට් එක ගන්න ක්‍රමයක් සලස්සලා දෙනවා. හරි. මොකද දැන් අපි රිවිෂන් එක ප්‍රමාද කර තියලා තිබ්බා. නමුත් දැන් මම හිතන්නේ රිවිෂන් එක පටන් ගන්න කාලේ හරියි කියලා. එතකොට සංඛ්‍යානේ කොටස නම් ආපහු කිරීමේ ලොකු බලාපොරොත්තුවක් නැහැ. මොකද දැන් මේ සංඛ්‍යානේ පාඩමනේ යන්නේ. ඒ නිසා සංඛ්‍යානේ පාඩම මෙතනින්ම ගොඩ දාගන්න ආයේ කරගන්න අවශ්‍යතාවයක් නැති වෙන්න අලුතෙන් වෙන අයට මේ වීඩියෝ ටික නැවත දාලා දෙනවා. එතකොට එයාලට සංඛ්‍යානේ පාඩම කරගන්න පුළුවන්. ඊළඟට පයිතගරස් ප්‍රමේය, ත්‍රිකෝණමිතිය, පරිමාව වර්ග ඵලයේ පාඩම් තුන තියෙනවා. පොඩි පාඩම් තුනක්. ඒ පාඩම් තුන වෙනම සාකච්ඡා කරලා දෙනවා. බොහෝ වෙලාවට අපි රිවිෂන් පන්තියෙන් පටන් ගනීවි ඛණ්ඩාංග ජ්‍යාමිතිය පාඩම. ඛණ්ඩාංග ජ්‍යාමිතිය පාඩමෙන් රිවිෂන් පන්තිය පටන් ගනීවි පළවෙනිදාට. ඊළඟට කෑගල්ලේ කට්ටියට සිකුරාදාට ඒ සතියේ මට මතකයි ඊට 5 වෙනිදා වෙන්න ඕන සිකුරාදා එන්න. සූදානම් වෙලා ඉන්න. එතකොට අපි පෙබරවාරි මාසෙදී ඔයාලට තියරි පන්තිය සහ රිවිෂන් පන්තිය අනිවාර්ය කරන්නේ නැහැ. කැමති කට්ටියට තියරි රිවිෂන් පන්තියට සහභාගී වෙන්න පුළුවන්. එතකොට TR කාඩ් එකක් ඔයාලට ගන්න සිද්ධ වෙනවා. තියරි රිවිෂන් කාඩ් එකක්. ඒ වගේම තමයි මාර්තු මාසයේ සිට තියරි රිවිෂන් අනිවාර්යයි. ඒ කියන්නේ හැමෝම තියරි රිවිෂන් පන්ති වලට සහභාගී වෙන්න ඕන. මොකද හේතුව මාස 5යි එතකොට ඉතුරු වෙන්නේ. එහෙම නැති වුණොත් අපිට තියරි පන්තියෙන් සමස්තය ආවරණය කරන්නත් බැරි වෙයි. සහ ඔයාලා විභාග මට්ටමට ගන්න අපිට බැරි වෙයි. ඒ නිසා වෙනදටත් අපි මාර්තු මාසේ ඉඳන් අනිවාර්යයෙන්ම තියරි රිවිෂන් අනිවාර්ය කරනවා. මාර්තු මාසේ ඉඳන් ඉස්සර නම් රිවිෂන් පටන් ගන්නෙ සැප්තැම්බර්නේ. සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි වෙනකන්ම කියන්නේ කැමති කට්ටියට විතරක් රිවිෂන් එන්න කියලා. මේ පෙබරවාරි මාසෙත් ඔයාලට මම කියන්නේ කැමති කට්ටිය රිවිෂන් එකට එන්න. මාර්තු මාසේ ඉඳන් අනිවාර්යයි තියරි රිවිෂන් පන්ති වලට සහභාගී වීම.
බලන්න ඔය ප්‍රශ්නෙට ගොඩ දාගන්න ක්‍රමයක් කල්පනා කරන්න. හරි බලන්න 48 ළමයි 5 දෙනෙක් ඉවත් වුණානේ. 48 ළමයි 5 දෙනෙක් ඉවත් වුණොත් මෙතන 15ක් ඉඳලා තියෙනවා. ඉවත් වුණොත් උදේ දැන් ඉන්නේ 10. ඊට පස්සේ ඒ වෙනුවට 47 5 දෙනෙක් එකතු වුණා. 47 5 දෙනෙක් එකතු වුණා. එතකොට මෙතෙන්ට 5ක් එකතු වෙනවා. එතකොට මෙතන 13. එතන මෙතන ඉලක්කම් වෙනස් වෙනවා නේ. මෙතන ඉලක්කම් වෙනස් වෙනවා. මේ ඉලක්කමත් උඩ වෙනස් වෙනවා. මම ඒවා සම්පූර්ණ කරන්න යන්නේ නැහැ. අනිත් ඒවා වෙනසක් වෙන්නේ නැහැ. ඒක පහක් ඉවත් වුණා පහක් ආවා. ඒ ළමයි ගන්න 50ම තමයි. මේ බලන්න 7යි 20යි 30යි 40යි 50. ළමයි ගන්න 50. මාතේ මධ්‍යස්ථේ මධ්‍යයන්නේ කියලා. මාතේ කීයද මධ්‍යස්ථේ කීයද මධ්‍යයන්නේ කීයද? මාතේ මධ්‍යස්ථේ මධ්‍යයන්නේ. මාතය මධ්‍යස්ථය මධ්‍යයන්නේ. මාතේ මධ්‍යස්ථය මධ්‍යයන්නේ. මාතේ මධ්‍යස්ථය මධ්‍යයන්නේ. හරි. දැන් අපි බැලුවොත් එහෙනම් පොතේ මාතේ මධ්‍යස්ථේ මධ්‍යයන්නේ යහන්නේ නේද? මම මේ ටික අයින් කරන්නම්. මේ ටික අයින් කරන්නම් ඔක්කොම ටික. දැන් පොතේ මොකක්ද මාතේ කියලා කියන්නේ? මාතේ කියන්නේ වැඩිම වාර ගණනක් ගෙදර දත්තේ. මේක C ඈ. මාතේ කියන්නේ වැඩිම වාර ගණනක් ගෙදර දත්තේ. මාතේ කියන්නේ වැඩිම වාර ගණනක් ගෙදර දත්තේ. දැන් වැඩිම වාර ගන්න මෙතනදී තියෙන්නේ මේ 13නේ. දත්තේ තමයි 47. එහෙනම් දැන් මාතේ කිලෝග්‍රෑම් 47 බවට පත් වෙනවා. මධ්‍යස්ථයේ පිහිටි ස්ථානය හොයන්නේ මෙහෙමමයි. එතකොට මධ්‍යස්ථය කියන්නේ 25 වෙනි දත්තයයි 26 වෙනි දත්තයයි එකට එකතු කරලා දෙකෙන් බෙදෙනවා. කො බලන්න 25 වෙනි දත්තේ කොහොමද හොයාගන්නේ? මෙතන එනකොට කීයද? 7යි. 7යි 13යි 20යි.
20යි අනිවාර්යෙන් 25 වෙනි දත්තය මෙතන තියෙනවා. 26 වෙනි දත්තයත් මෙතන තියෙනවා. එහෙනම් කිලෝග්‍රෑම් 48ට කිලෝග්‍රෑම් 48ක් එකතු කරලා කීයද බෙදන්නේ? දෙකෙන් බෙදනවා. ඒත් උත්තරේ කීයද? කිලෝග්‍රෑම් 48ක්. එහෙනම් තාමත් උදේ මධ්‍යස්ථය කියන එක කිලෝග්‍රෑම් 48ම තමයි. මධ්‍යංකය සොයන්න. දැන් මේ විදිහට වැඩි කර හොයන්න වෙයිද? නැහැ. ඇයි දන්නවද? දැන් පන්තියේ කලින් වර කීයද ඔක්කොම ළමයි 50 දෙනාගේ 2419. දැන් මොකද්ද උනේ මෙතන? මෙතන උනේ පුතේ 48 බර 5 දෙනෙක් අයින් වුණා. 48 5 දෙනෙක් අයින් වුණානේ. 48 5 දෙනෙක් අයින් වෙලා 47 5 දෙනෙක් තමයි ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඕන හදලා පෙන්නන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන්. අපි ලියමු ඉවත් වූ සිසුන් 5 දෙනාගේ මුළු බර. 48 5 දෙනෙක් ඇයිමුනේ කිලෝග්‍රෑම් 48 වැඩි කිරීම 5. කිලෝග්‍රෑම් 48 වැඩි කිරීම 5 48 එක 5ක්. කිලෝග්‍රෑම් කීයද දෙන්නේ 240ක් නේද? කිලෝග්‍රෑම් 240. එතකොට පුතේ පන්තියෙන් අයින් වෙනවා කිලෝග්‍රෑම් කීයද? 240. ඊට පස්සේ පන්තියට එනවනේ 5 දෙනෙක්. එතකොට අපි එනවා පන්තියට පැමිණි සිසුන් 5 දෙනාගේ බර. පන්තියට ආපු 5 දෙනාගේ බර 47න් 5ක් නේ ආවේ පන්තියට 47න් 5. එතකොට 40ව 5 කීයද? 200යි 7ව 5 35. 235යි. දැන් මොකක්ද කතාව බලන්න. පන්තියෙන් 240ක් අයින් වෙලා 235ක් එකතු වෙනවා. පන්තියෙන් 240ක් අයින් වෙලා 235ක් එකතු වෙනවා. එතකොට පන්තියේ කලින් තිබ්බ මුළු බර 2419. දැන් බර කීයද? මේ 240ක් අයින් වෙලා 235ක් වෙනවනේ. එතකොට 5ක් අඩු. එතකොට මේකෙන් 5ක් අඩු වෙනවා. දැන් පන්තියේ සිසුන්ගේ මුළු බර කියන්නේ මේකෙන් 5ක් අඩු වුණාම එන උත්තරය. ඒ කියන්නේ 2414යි. නම් අල්ලියනවා. දැන් පන්තියේ සිසුන් 50 මුළු බර කීයද? 2419න් 5ක් අඩු වෙනවා. උත්තරේ කීයද? 2414යි කියනවා. හැබැයි ළමයි ගාන කීයද? 50යි. ඒක වෙනසක් වෙලා නැහැ. එහෙනම් දැන් තියෙන්නේ 2414 කීයෙන් බෙදන්න? 50න් බෙදන්න. බෙදලා උත්තරයක් ගන්න.
හරි ටික ටික ගන්න. දැන් ලියන්න දෙන මධ්‍යන්නේ x bar සමානයි sigma fx බෙදීම sigma f. तो දැන් බර කීයද මේකේ 5ක් අඩු වුණාම 2419 5ක් අඩු කරපුවාම 2414. මේවා ලියලා පෙන්නන්න පුතේ හිතෙන් ගන්න පුළුවන් බව ඇත්ත. විභාගෙදී මෙහෙම අඩු කරනවට සමහර ලකුණු දීලා තියෙනවා. හරිද? 2414 කිලෝ බෙදීම 5. බෙදලා උත්තරේ ගන්න. කිලෝ වලින් කියන්නේ. ඒකත් මම බෙදලා දෙන්න ඕනේ නැහැ නේද? ඔබ බලන්න පැයයි විනාඩි 2ක් ගියා 2යි 3ක් ගියා මේ වැඩේ. එක ගානයි අපි සාකච්ඡා කරේ. එහෙම තමයි මේ පාඩමේ හැටි. ඒ වගේ වෙලාවක් යනවා මේ වැඩ ටික කරගන්න. හිතා ගන්නකො මේ ටියුට් එකේ ඉතුරු ගණන් හදන්නත් තව කොච්චර වෙලාවක් යයිද කියලා. මම ඕනනම් අමතර දේවල් මතක් කරන්න රිවිෂන් එක ගැන මතක් කරන්න විනාඩි 2-3ක් ගන්න ඇති. ඒක පැයක් මේ ප්‍රශ්නේ සාකච්ඡා කරලා තියෙනවා. අනිත් ප්‍රශ්න තාමකට කරන්න බෑ පුතේ මොකද ඒවැය තියෙනවනේ මේ ජාල රේඛය අඳින්න සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න කියලා තියෙනවා. ඒ වගේම චතුර්ථක හොයන්න කියලා තියෙනවා. මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍ර කතාවක් තියෙනවා. ඒ ටික තාමකට බෑ. ඒ නිසා අපි ඒ ටික එහෙම තියමුකෝ. හරි. දැන් අපි කතාවට යමු ඊළඟ කතාවට මේ ටික අවසන්. හරි. දැන් අපි පාඩම හතර කරමු දැනට යන්න. හරි. දැන් මේ ඔක්කොම ප්‍රශ්න ටික කරන්න ඕනේ එකක් නෑ ඔක්කොම කරන්න ඕනේ. එතකොට තමයි වැඩේ හරියට. තව තියරි ටිකයි තියෙන්නේ. මහා ගොඩක් තව තියරි නේ. නවවෙනි පිටුව දක්වා ඉවර කරලා තියෙන්නේ. දැන් පුතේ දත්තවල ප්‍රස්ථාරයක නිරූපණ. සාමාන්‍යයෙන් දත්තයක් පුතේ ප්‍රස්ථාරයකින් නිරූපණය කරපුවාම මේ කෙනෙකුට තේරුම් ගන්න ලේසියි. ඔයාලා දැකලා ඇති මේ ඔයාලගේ ඉස්කෝලේ ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකේ එහෙම නැත්නම් ප්‍රධාන කාර්යාලයේ තැන් වල උඩ ප්‍රස්ථාර ඇඳලා තියෙනවා මේ විදිහට. මේ පැත්තට දාලා තියෙනවා කාලය, මේ පැත්තට දාලා තියෙනවා ප්‍රතිපල. හරිද? එක එක අවුරුදු වල මේ පාස් වෙච්ච ප්‍රතිපල. හරිද? ඒ කියන්නේ ප්‍රතිශතය තමයි දාලා තියෙන්නේ. පාස් වෙච්ච ප්‍රතිශතය නැත්නම් අසමත් වෙච්ච ප්‍රතිශතය, ෆේල් වෙච්ච ප්‍රතිශතය. දැන් අපි හිතමු 2015 අවුරුද්දේදී ටෙක්නොලොජි මුලින්ම හඳුන්වලා දුන්නේ. එතකොට පුතේ පාස් වෙච්ච ප්‍රතිශතය කොච්චරද? ෆේල් වෙච්ච ප්‍රතිශතය කොච්චරද? හරිද? ඊට පස්සේ 2016 එනකොට පාස් වෙච්ච ප්‍රතිශතය කොච්චරද? ෆේල් වෙච්ච ප්‍රතිශතය කොච්චරද? අන්න ඒ වගේ දැකලා තියෙන්නේ. එතකොට මේ කෙනෙකුට ටක් ගාලා අඳුර ගන්න ලේසි. දැන් මේකේ පේනවනේ පාස් වෙච්ච ප්‍රමාණය වැඩි, ෆේල් වෙච්ච ප්‍රමාණය අඩුයි. හැබැයි මේක බලපුවම පේනවා ගියව 2015ට වඩා 2016 පාස් වෙච්ච ප්‍රතිශතය වැඩි. 2015ට වඩා 2016 ෆේල් වෙච්ච ප්‍රතිශතය අඩුයි. අන්න එහෙම බලා ගන්න පුළුවන්. ඕනනම් ඒවා A B C S විදියට ෆේල් විදියට දාපන්න පුළුවන්. ඊට පස්සේ සමහර ලාට බලලා දැකලා ඇති මේ වගේ වෘත්තාකාර ප්‍රස්ථාර මේ වගේ කොටස් වලට බෙදලා දැන් මේ විදියට මේ තියෙන්නේ පාස් වෙච්ච ප්‍රතිශතය මේක එක පාඩකින් පෙන්නනවා. මේ තියෙන ෆේල් වෙච්ච ප්‍රතිශතය තව පාඩකින් පෙන්නනවා. ඊට පස්සේ පැත්තක ලියලා තියෙනවා මේ පාඩකින් පෙන්නන්නේ පාස් වෙච්ච ප්‍රතිශතය, මේ පාඩකින් පෙන්නන්නේ ෆේල් වෙච්ච ප්‍රතිශතය කියලා. ඒතරාට පොඩි ළමයෙකුට උනත් ඌ කැලි දෙකක් ගේන්න යනවනේ පොඩි ඉස්කෝලේ ඔෆිස් එකට. ඒ යනකොට කොටත් මේ ප්‍රස්ථාර පෙන්නලා ඌටත් තියරලා තියෙන්නේ දෙකේ තුනේ උන්ට 2015 2016 මේ අයියා ලක්කලාගේ කෙරුවාව කොහොමද කියන්නේ. නේද? හරි. දැන් අපි බලමු දත්තවල ප්‍රස්ථාරික නිරූපණය. දත්තවල ප්‍රස්ථාරික නිරූපණය. හරි. දත්ත ප්‍රස්ථාර මගින් නිරූපණය කළ විට එය තවත් අයෙකුට තේරුම් ගැනීම පහසුයි. ජාල රේඛය පොඩ හදාගන්න සාමූහිත නෙමෙයි සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක දත්ත ප්‍රස්ථාරිකව නිරූපණය කිරීමට ජාල රේඛය යොදා ගන්න. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක දත්ත ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න ජාල රේඛය යොදා ගන්නවා. මෙහි x අක්ෂයට පන්ති මායි. ඔන්න මතක තියාගන්න. x අක්ෂයට දාන්නේ පන්ති මායි. හයිලයිට් කරන්නකො පන්ති මායින් කියන වචනේ. y අක්ෂයට සංඛ්‍යාතයද යොදා ගන්නවා. සංඛ්‍යාතය යොදා ගන්නවා. හරි. දැන් ඔයාලට දීලා තියෙනවා පළවෙනියටම පන්ති තරම සමාන වූ ජාල රේඛයේ ගොඩනැගීම. පන්ති තරම සමාන වෙච්ච ජාල රේඛයක් ගොඩනගන්නේ කොහොමද?
ඔයාලට දීලා තියෙනවා මෙන්න මෙහෙම. පන්ති ප්‍රාන්තරය දීලා තියෙනවා. පන්ති ප්‍රාන්තරයයි මේ පැත්තේ සංඛ්‍යාතය. පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතය 21 30 21 30 31 40 ඊට පස්සේ 41 50 ඊට පස්සේ 51 60 ඊට පස්සේ 61 70 කොහොමද දීලා තියෙන්නේ? එතකොට පුතේ සංඛ්‍යාත ටික දීලා තියෙනවා ඔයාලට 12 42 46 ඔය විදිහට දීලා තියෙන්නේ. එතකොට ඔය ඉස්සෙල්ලාම පුතේ ඕකෙන් හදා ගන්න ඕන පන්ති මායිම් කියන එක. පන්ති මායිම් කියන ඒවා හදා ගන්න. මේ පැත්තෙන් මම ගන්න. මේක ගන්න නැහැ. පන්ති මායිම්. අසාලුතයක් අඳින්න දැන් ඔයාලට තියෙන පන්ති මායිම්. ඔයාලා ගන්නකො පන්ති මායිම් ටික. මම මෙහෙන් ලියන්නම් ඔයාලා පන්ති මායිම් ටික ගන්න. මේක බලලා පන්ති මායිම් ටික ගන්න. පන්ති මායිම්. කොහොමද අපි මායිම් ගන්න කියලා වාට කියන්නේ? මේ දෙන්න අතර පරතරය බලන්න. 30යි 31යි අතර පරතරය 1යි. 1 බෙදන්න 2කින්. උත්තරේ කීයද? 0.5. දැන් ඔයා කරන්න ඕන මෙයාගේ 0.5 අඩු කරන්න. මෙයාගේ 0.5 එකතු කරන්න. ආයෙත් කර යන්න. එතකොට එන්නේ 20.5යි මේ පැත්තෙන් අඩු කරන්න. එකතු කරන්න 30.5. මේකෙන් අඩු කරන්න 30.5යි එකතු කරන්න 40.5. ඒ විදිහට යනවා.
හරිද? මෙතෙන් දෙන්නේ කීයද? 40.5. මෙතෙන් දෙන්නේ 50.5. මෙතෙන් දෙන්නේ 50.5. 60.5. මෙතෙන් දෙන්නේ 60.5. මෙතෙන් දෙන්නේ 70.5. ඔහොමනේ තියෙන්නේ. හරි. දැන් ඔකේ තියෙනව නේද මේ ස්තම්භයේ උස කියලා. ස්තම්භයේ උස කියලා කියලා තියෙනවනේ. ස්තම්භයේ උස. දැන් මෙතන පුතේ මේවා මේ පන්ති තරම සමාන වෙච්ච ඒවානේ. පන්ති තරම සමාන වෙච්ච ඒවානේ. ඒතකොට ස්තම්භයේ උස කියන එකට ගන්නේ ස්තම්භයේ උස කියන එකට ගන්නේ මේ ගානම තමයි. මේ ගානම තමයි සංඛ්‍යා දෙක ගන්න. 12යි 42යි 92යි 46යි 32. ඔය ගානම තමයි ගන්නේ. හරිද? දැන් ඔයාලට තියෙන්නේ මේ ජාල රේඛය කියන එක අඳින්න. නැතිලි දන්නේ හරිද? මම තව ටිකක් එහාට ගන්න. ස්තම්භයේ උස මේ ටිකමයි ගන්න. මම ඊට ගන්න නෑ. නැත්නම් මම ඊට මදි. මේ පැත්තට දාන්නේ පුතේ පන්ති මායි නේ. පන්ති මායි. මේ පැත්ත පේන්නේ නැහැ නේද? තමයි සංඛ්‍යානේ ප්‍රශ්න කරන්න කිව්වම තියෙන කචල්ලේ. පන්ති මායි. මේ පැත්තට අපි ගන්නේ සංඛ්‍යා නේ. සංඛ්‍යා දෙක. එතකොට පුතේ අපි ගන්න ඕන 20.5 ඉඳන් ගත්තා නම් හරිනේ. චුට්ටක් ඉඳ යරලා ගන්න. නැත්නම් මෙහෙම කරන්න. මෙම අකුලලා පෙන්නන්න. මෙතන 20.5. ඊට පස්සේ කීයද තියෙන්නේ? 30.5 40.5 50.5 60.5 70.5 ඊට සංඛ්‍යා තේරෙනවා පුතේ 100 දක්වා 10 20 30 40 50 60 70 80 90 100 දැන් හරි. එතන පුතේ මෙතන අගේ කීයද 12යි. මෙතන අගේ 12යි. එතකොට ඒක ස්තම්භයකින් පෙන්නන්න. 12 කියන්නේ මේ හරිය. ස්තම්භයකින් පෙන්නන්න. ඊළඟ එකේ 42යි. 42 කියන්නේ 40ට වැඩි පොඩ්ඩක් වැඩි මේ හරියට. 42යි ඊළඟ එකේ 92යි. 92 කියන්නේ උඩට වෙන්න. 92 ඊළඟ එකේ 46යි. ඊට පස්සේ ඊළඟ එකේ 32යි නේ. හරි ඔය විදිහට ඇඳාම ඔකට කියනවා ජාල රේඛය කියලා. ඔය විදිහට ඇඳාම ඔකට කියනවා මොකක් කියලාද? ජාල රේඛය කියලා කියනවා. හරි දැන් ඇඳ ගන්නකො.
දැන් මේක පන්ති තරම සමාන වෙච්ච එකක් නේද? පන්ති තරම සමාන වෙච්ච එකක්. ඊළඟට අපි බලමු පන්ති තරම අසමාන වෙච්ච එකක්. පන්ති තරම අසමාන වෙච්ච එකක කොහොමද අපි මේ ජාල රේඛය අඳින්නේ කියලා බලමු. පන්ති තරම අසමාන වෙච්ච එකක්. ඔන්න දීලා තියෙනවා පේනවනේ වාට. පන්ති ප්‍රාන්තර දීලා තියෙනවා හරිය. ඉස්සෙල්ලාම ඒකේ හදා ගන්නකො පන්ති මායිම් ටික. පන්ති ප්‍රාන්තරත් උන ලියමු. ඉන්නේ මම ප්‍රශ්න තියෙන්නේ. කොමන වෙලාවට ආයිනවා. පන්ති ප්‍රාන්තර පන්ති ප්‍රාන්තර 10 19 තියෙනවා. 10 19 තියෙනවා. ඊට පස්සේ තියෙන 20 24 ඊට පස්සේ තියෙනවා 25 29 තියෙනවා. ඊට පස්සේ 30 34 තියෙනවා. ඊට පස්සේ තියෙනවා 35 40 වැඩිකට තියෙන්නේ. හරි. ඔයාගේ වගුවේ ඉස්සරහින් පන්ති ප්‍රාන්තර කියලා එකක් ගන්න. ඔයාගේ වගුවේ ඉස්සරහින් පන්ති ප්‍රාන්තර කියලා එකක් ගන්න. ඊට පස්සේ පන්ති මායිම් කියන එක පුරවලා දෙන්න. පන්ති මායිම් ගන්න හැටි මතකයිද? මේ දෙන්න අතර පරතරය දෙකෙන් බෙදලා එන උත්තරේ මෙයාගෙන් අඩු කරන්න මෙයාට එකතු කරන්න. ලියන්න බලන්න. දෙන්න අතර පරතරය එකයිනේ. එතකොට දෙකෙන් බෙදුවොත් 0.5 0.5 අඩු කරන්න 0.5 එකතු කරන්න. 9.5යි 19.5යි. ඊට පස්සේ 19.5යි 24.5යි. 24.5යි 29.5යි. 29.5යි 37.5යි. 34.5යි 44.5යි. ඊට පස්සේ තියෙනවනේ සංඛ්‍යාත කියන්නේ ඒක තියාගන්න. සංඛ්‍යාතය 8 11 එහෙම නැති 8 11 10 6 4 ඒක කියන්නේ. सापेक्ष संख्याते
දැන් ඒක ගන්නකොට පුතේ සාපේක්ෂ සංඛ්‍යා දෙක ගන්නකොට බලන්න මේ මේක. මෙතන පරතරය 10යි, මෙතන පරතරය 5යි. මෙතන පරතරය 5යි, මෙතන පරතරය 5යි, ආයෙ මෙතන පරතරය 10යි. එතකොට මෙතන පරතරයට 1යි කීවොත් මෙතන පරතරයටත් 1යි, මෙතන පරතරයටත් 1යිනේ. මෙතන පරතරය ඒ වගේ දෙගුණයක් නේ. ඒතකොට මෙතන පරතරයට කියන්නේ 2යි. මෙතන පරතරයටත් කියන්නේ 2යි. දැන් සාපේක්ෂ සංඛ්‍යාතය හොයන්න පුතේ මෙහෙම. දැන් මෙතන 8නේ තියෙන සංඛ්‍යාතය. මෙතන මම කියවන දෙකක් දෙගුණයක් කියලා. දෙකෙන් බෙදන්න. ඒක සාපේක්ෂ සංඛ්‍යාතය 4යි. මෙතන සංඛ්‍යාතය 11යිනේ. මෙතන පරතරය මම 1යි කියලානේ ගත්තේ. එතකොට 11. එතකොට මෙතන 10යි 10 බෙදීම 1 10යි. මෙතන 6යි 6 බෙදීම 1 6යි. මෙතන 4යි 4 බෙදීම 2 2යි. ඒක තමයි සාපේක්ෂ සංඛ්‍යාතය. දාගන්නකො. දැන් ඔයා තනියම අඳින්න බලන්න ජාල රේඛේ. සංඛ්‍යාතය. එතන මේක සාපේක්ෂ සංඛ්‍යාතය. රාගයන් ටික ලකුණු කරගන්න 9.5 ඊළඟට තියෙන්නේ 19.5 ඊට පස්සේ තියෙන්නේ 24.5 ඊට පස්සේ තියෙන්නේ 29.5 ඊට පස්සේ තියෙන්නේ 34.5 ඊට පස්සේ තියෙන්නේ 44.5 එතකොට මේ පරතරය වගේ මේ පරතරය දෙගුණයක් වෙන්න අදින්න ඕනේ. ඊට පස්සේ සංඛ්‍යාත ටික තියෙන්නේ උපරිම කීය දක්වාද? උපරිම 11 දක්වාද තියෙන්නේ. 2 4 6 8 10 12 අලකුණු කරන්න බලන්න.
පළවෙනි එකේ 4යි. එතකොට මේ විදිහට නේද? 4යි ඊළඟ එකේ 11යි. ඊළඟ එකේ 10යි. ඊළඟ එකේ 6යි. ඊළඟ එකේ 2යි. ඔය දෙන්නේ පද්ධති තරම අසමාන වෙච්ච ජාලකයක්. දෙයිලාට මට කියලා දෙන්න තියෙන්නේ ඔයාලට සංඛ්‍යාත බහුවශ්‍රය කියන එක. මේ පරතරය වගේ මෙතන පරතරය දෙගුණයක්. මෙතන දෙගුණයක් ඈ. පේන්න හරි